සිසිලක් ලද හැකිය සදහම් විය බීමෙන් සෝදුක් දුරර ලැබ සැප සතුටින් සාමෙන් මිහිරක් ලැබේ දම් පාසල වෙත එමෙන් තෙරුවන් ගුරු දෙගුරු වැඩිහිටියන් වඳින දුසිරිත් ඉවතලා සුසිරිත් ගුණ වඩන පින්වර දේශයේ පින් සිතුවිලි පුරන බෝසත් දරු කැලකිදම් පාසලේ සිටින සැදෙහින් යුතුව වැඩිහිටියොව දන් රකින දෙගුරුන් නමට කවදත් තම හිස නමන සතියෙන් සතිය සිරි සදහම් රස විඳින දරුවන් නිසා හෙළදිව බැබලෙයි නිතින එකමවකගේ දරු පිරිසක් ලෙස සිතන නෙක ගුණ දම් වලින් සිය දිවි සරු කරන සුපිපුණු වතු සුද්ධ මල් පොකුරක් ලෙසින කටයුතු කරන පිරිසකි දෙලොවම දිනන දන් සිල් භාවනා දස පින්වල යෙදෙති සුදනන්න සුර ලැබ සත්ගුණ දම් රකිති නුවණින් යුතුව දැහැමිව සිවිදි ගෙවති සදහම් බෙලෙන් කවදත් සුවසෙත ලබති පන්සිල් සුරක ඉසිකෝමන් බිඳලන්න සිත් මල් පුබුදවා පින්කම් කරගන්න තුන් කල් එක සිතින් සම්බුදු මග යන්න පන්සල් බිමේ දම් පාසල වෙත එන්න. ඒ ආරාධනාව සමගින් අපි අද හරිදේ ටීවී නාලිකාවේ දහම් පාසල වෙත ගොඩ වදිනවා. ඒ ඔබේ නිවසේ ආලින්දයට. අපි හරිදේ ටීවී දහම් පාසල ආරම්භ කළේ අපේ දරුවන්ගේ ගුණදහම් වර්ධනය කිරීමේ අරමුණින් යහදහම් වර්ධනය කිරීමේ අරමුණින්. මේ සාකච්ඡාවේ තවත් එක් පියවරක් විදියට අද දවසේ අපි තවත් පැතිකඩක් ඔබ වෙනුවෙන් නිරාවරණය කරන්න සූදානම්. ඒ වෙනුවෙන් අපි අද අපේ මැදිරියට කැඳවා ගත්තා රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපති තුසිත ගුණවර්ධන මහත්මයා. ආයිබෝන් තුස්ත මහත්මයා. ඒත් එක්කම අපේ මැදිරිය අද ඉන්නවා වලහන්දුව ශ්‍රී සුමංගල දහම් පාසලේ දියණියන් තිදෙනෙක්. හංසාංගා, සිත්මි, නඳුනි. මේ දියණියන් තිදෙනා අපිත් එක්ක අද දවසේ හරිදේ ටීවී දහම් පාසල වෙනුවෙන් එකතු වෙනවා. තුසිත මහත්මයා, වර්තමානයේ අපි සමාජයේ විවිධ කාරණාවන් පිළිබඳව සාකච්ඡාවට වාජනය කරන අතරේ දරුවන්ගේ ගුණදහම් පිළිබඳව තියෙන්නේ යහ අදහසක් නෙවෙයි සමාජය තුළ. ගොඩක් දුරට විවේචනාත්මක අදහසක් තියෙනවා. බොහෝ දෙනා බොහෝ දේවල් විවේචනය කරනවා. හැබැයි බෞද්ධ දර්ශනය තුළ තියෙන අර හේතු මූල විග්‍රහය බොහෝ දෙනා අතාරිනවා. අපි කියන්නේ පටිච්ච සමුප්පාදය කියලා. මේ පටිච්ච සමුප්පාදයේ මුල් කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල සම්බන්ධතාවයක් මත. මෙන්න මේ හේතුඵල සම්බන්ධතාවය අමතක කරලා අපි වර්තමානයේ පිළිබඳව බොහොම විවේචනාත්මක ස්වරූපයෙන් කතා බහ කරනවා. මේ නිසාවෙන් අපි හරිදේ ටීවී නාලිකාව කවදත් නිවැරදි දේ සමාජගත කරන්න කරන උත්සාහයන් හා සමානව අද දවසෙත් අපි උත්සාහ කරන්නේ මේ යහපත් වූ අදහස, නිවැරදි වූ අදහස සමාජගත කරන්න. ඒ කියන්නේ ඔබගේ විවේචනය කොතරම් දුරට සාධාරණද? ඒ විවේචනය තුළ ඔබගේ සමාජීය වගකීම ඉටු කළාද? මෙන්න මේ ප්‍රශ්නය අපි ඔබට යොමු කරනවා. ඒ වෙනුවෙන් අපි අද දවසේ
අපේ වටිනා කාලය වෙන් කරනවා ඔබව දැනුවත් කරන්න. තුසිත මහත්මයා මට කියන්න ඔබගේ පුංචි කාලේ දහම් පාසල ගැන. ඔව් මං හිතන්නේ මගේ ජීවිතේ පාසල් අධ්‍යාපනය හා සමගාමීව ගත්තාම දහම් අධ්‍යාපනය ලැබපු දහම් පාසල් ජීවිතය මගේ ජීවිතයෙන් වෙන් කරන්න බෑ. මං හිතන්නේ මම අදටත් විශ්වාස කරනවා අපි අද සමාජයේ කොයි තැනක හිටියත් ඒ තැනට ළඟා වීමේදී සහ ඒ තැන කටයුතු කිරීමේදී සමාජීය වගකීම් ඉටු කරනකොට අපිට දහම් පාසලෙන් ලැබිච්ච පන්නරය මෙතකයි කියලා කියන්න බෑ. ඒ මොකද දහම් පාසල තමයි අපිට ලබා දුන්නේ අපේ ජීවිතයට හික්මීම. අපේ ජීවිතයට විනය ලබා දුන්නේ දහම් පාසල. ඒ වගේම තමයි අපි දහම් අධ්‍යාපනය ලැබීම තුළ මම විශ්වාස කරන දෙයක් තමයි අෂ්ටලෝක ධර්මය තුළ නොනැසී එහෙම නැත්නම් නොසැලී සිටෙන්නත් අපිට කියා දුන්නේ දහම් පාසල කියන එක. මම හිතන්නේ මම මගේ පුංචි කාලේදී මට ඒ ගැන ලොකු තේරුමක් නැති වුණත් විෂය කරුණක් විදියට එහෙම නැත්නම් දහම් කරුණක් විදියට ඒ දේ ඉගෙන ගත්තත් අද ජීවිතයේ ඒවා ප්‍රායෝගිකව යොදා ගන්නකොට කොච්චර දුරට ඒ ඉගෙනගත්ත දහම් පාසලෙන් ඉගෙනගත්ත කාරණාව කොච්චර වැදගත්ද කියන එක තුල අපිට ජීවිතේ නිතරම හැම වෙලාවෙම සිතෙන දෙයක් තමයි මේ දහම් අධ්‍යාපනය කොච්චර වැදගත්ද කියලා. සමහර වෙලාවට එදා දහම් පාසල් යන්න ඉරිදා උදේ දවසේ පොඩ්ඩක් කම්මැලිකමකුත් නොදුණා නෙමෙයි. හැබැයි දෙමාපියන්ගේ බලකිරීම මතත් පසු කාලීනව අපේ උනන්දුවෙත් ඇත්තම කිව්වොත් එහෙම මුල් අවදියේදී පුංචිම අවදියේදී අපි දහම් පාසල් යන්න දෙමාපියන්ගේ බලකිරීම මත ගියත් මම හිතන්නේ මම දහම් පාසල් අවසානයේ වගේ ලං වෙනකොට අනිවාර්යෙන්ම කැමැත්තෙන්ම ස්වේච්ඡාවෙන්ම මොකද මේ දහම් අධ්‍යාපනය තුල ඒ වෙනකොට ජීවිතේට ගොඩක් දේවල් එකතු වෙලා තිබුණා. ඒ හින්දා අපි දහම් අධ්‍යාපනයේ ඊටාම කැමැත්තෙන් හදාරපු දෙයක්. මම හිතන්නේ ඒකේ ප්‍රයෝජනීය ප්‍රතිලාභය දැන් අපිට ලැබෙමින් පවතිනවා. මම හිතන්නේ ඒක අපිට හුඟක් වැදගත් කියලා මම විශ්වාස කරන්නේ. ඇත්තටම සුෂ්ඨමාත්මා දැන් අපේ ප්‍රේක්ෂකයන්ට ගැටලුවක් ඇති. අපි ජාතික විශ්වවිද්‍යාලයක කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපතිතුමන් තමයි අපේ සාකච්ඡාවට අපි අද කැඳවාගෙන තියෙන්නේ. ඇයි මේ මූල්‍ය හා කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපතිතුමන් අපි මෙතනට කැඳෙව්වේ කියලා ඔබට ගැටලුවක් ඇති. මොකද මේ දහම් පාසලත් එක්ක මේ විෂයබද්ධ කාරණාව කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. නමුත් මෙතුමා අපි මේ අද අපේ මැදිරියට කැඳවන ප්‍රධානම හේතුව තමයි මෙතුමා දහම් පාසලේ ඉඳපු මම දන්නා පරිදි දීප්තිමත් ශිෂ්‍යෙක්. ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනයෙන් ලැබිය යුතු බොහෝ දේ උකහාගත් කෙනෙක්. ඒන් වර්තමානයේ තුල ප්‍රයෝජන ලබන කෙනෙක්. ඒ නිසාවෙන් තමයි අපි අද දවසේ මෙතුමා අපේ වැඩසටහනට කැඳවාගත්තේ. තුෂ්ඨමාත්මා මට කියන්න ඒකනේ කොහොමද දහම් පාසල් යන සූදානම් වුනේ? ඔව් ඇත්තටම දහම් පාසල් දැන් ඉරිදා උදේ දවසේදී අපි දහම් පාසලත් එක්ක යනවා කියන එකත් එච්චර ලේසි කාර්යයක් උනේ නැහැ. මොකද අපේ ඒ වෙලාවේ විදුහල්පති හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ ටිකක් තද කෙනෙක්. ඒ හින්දා අපිට සිද්ධ වුණා දහම් පාසලේ තියෙන විෂයානුබද්ධ කාරණා පිළිබඳව කවි ඒ වගේම පාලි පාඨයන් සියල්ල ගැන හොඳ සූදානමක් ඇතුව යන්න. ඒ වගේම තමයි අපිට තවත් අභියෝගයක් තියුණා. මොකද දහම් පාසල කියන තැනදී අපිට ලැබුණේ දහම් අධ්‍යාපනයම විතරක් නෙමෙයි. මොකද දහම් පාසලේ තියුණා අපිට සමිතිය. එතකොට මේ සමිතියේදී අපි කවි කතා ඒ වගේ ඉදිරිපත් කිරීමක් කරන්න ඕන. මං හිතන්නේ මගේ ජීවිතේ මම පළවෙනියෙන්ම සභාවක් ඉදිරියේ යමක් ඉදිරිපත් කරා නම් ඉදිරිපත් කරේ දහම් පාසල තුල. ඒ වගේම තමයි දහම් පාසලේදී අපි සම ශිෂ්‍යයන් එක්ක වැඩි කාලයක් බොහොම නිදහසේ ඇත්තටම පාසල් පරිසරයට වඩා බොහොම නිදහස් පරිසරයක්. ඒ නිදහස් පරිසරය තුල අපි විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණා. ඒ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනකොට අපිට ගොඩාක් දේවල් විශේෂයෙන්ම නායකත්වයේ වගේ දේවල්, ඒ වගේම බෙදා හදා ගැනීම වගේ දේවල්, අනිත් අය එක්ක කොහොමද සුහදව කටයුතු කරන්නේ, මෙන්න මේ වගේ විවිධ පැතිකඩයන් ඔස්සේ දහම් පාසල තුල අපිට අධ්‍යාපනය හදාරන්න තියුණා. ඒ වගේම තමයි අපිට තරඟ විභාග. ඒ මොකද දහම් පාසලේ තරුණ බෞද්ධ සංගමයේ පවත්වන අවසාන විභාගයට අමතරව සෑම වර්ෂයකම තියෙනවා තරඟ විභාග, කතික තරඟ තියෙනවා, පද්‍ය, ගද්‍ය, ඒ හින්දා දක්ෂතාවයේ අනුව අපිට අවස්ථාවක් තියුණා.
අපිට එතෙන්දී බලන්න පුළුවන් වුණා ඇත්තටම ඒ තරඟ විභාග වලට ප්‍රාදේශීය මට්ටමින් අපි සහභාගී වුණා ඒ තරඟ විභාග වලට. ඒ වෙනුත් අපිට ලොකු පන්නරයක් ලැබුණා. මොකද ඒ තුල අපිට ලැබිච්ච දේ තමයි නිදහස් මානසිකත්වයේ තුල අපි කියන්නේ ක්‍රියේටිව් තින්කින් කියලා නිර්මාණශීලී භාවය. ඒ නිර්මාණශීලී භාවයට හොඳ අවස්ථාවක් තියුණා ඒ තැන්වලදී. මොකද ඒ තරඟ විභාගයන් වල එහෙම නැත්නම් තරඟාවලියන් තුලදී කොයි වෙලාවකවත් සීමා සහිත එහෙම නැත්නම් අපි රාමුවකට කොටු වෙච්ච තැනක් නෙමෙයි. මොකද හොඳ විවෘත දේවල් ඒ වගේම ශිෂ්‍යයන්ගේ නිදහස් චින්තනය සඳහා අවස්ථාවක් දීපු තරඟ අවස්ථාවන් තමයි අපිට ලැබුණේ. ඒ හැම දෙයක්ම මම හිතන්නේ අපේ ජීවිතවලට වැදගත් වුණා කියන එක. ඇත්තටම සුස්ත මහත්මයා දැන් වර්තමානයේ දරුවෝ ගැන තියෙන බරපතල විවේචනයක් තමයි මේ දරුවන් තුලින් සහකම්පන ඉවත් වෙලා ගිහිල්ලා. අපි සහකම්පනය කියලා කියන්නේ අනුන්ගේ දුක තමන්ගේ දුකසේ දැනෙන්නේ නැත්නම් ඒ පුජ්‍යලයාට මේ සමාජයේ තියෙන බොහෝ දේවල් තේරුම් ගන්නට අමාරු වෙනවා. ඔබ දහම් පාසල් කාලේ දහම් පාසල තුල ලබාගත් අධ්‍යාපනය තුළ කොහොමද මේ සහකම්පනය වගේ හැඟීමක් මේ වගේ තත්ත්වයන් ඔබගේ ජීවිතයට එකතු වෙන්නේ? ඔව් මම හිතන්නේ ඒක හොඳ ප්‍රශ්නයක්. දහම් පාසලේ අපි විෂය තුල ගත්තත් ඒ උගන්වන දහම් කාරණා තුලදී හැම වෙලාවෙම ඉගැන්වුවේ අනිත් අයගේ දුක දකින්නේ කොහොමද? අනිත් අයත් එක්ක සංවේදී කටයුතු කරන්නේ කොහොමද? මම හිතන්නේ බුද්ධ චරිතය තුල සම්පූර්ණයෙන්ම ගුණ ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ කියන ඔබතුමා කිව්වා වගේ සහකම්පනයේ ඒ වගේම සංවේදීතාවය, කරුණාව, දයාව, මෛත්‍රිය මේ කියන සියලුම කාරණාවන්. මේවා විෂය කරුණ විදියට ඒ චරිත කතා තුලින් අපේ ජීවිතවලදී අපි ඉගෙන ගන්නකොට අපිට ඒක අපේ ජීවිතවල අනිවාර්ය අංගයක් බවට පත් වෙනවා. මොකද අපි අනිත් අයත් එක්ක කටයුතු කරනකොට අපි හැම වෙලාවෙම බලනවා අර ඉගෙනගත්ත දේවල් අපේ මනස තුල තැම්පත් වෙලා තියෙනවා. ගැඹුරු මනස තුල තැම්පත් වුණාට පස්සේ අපි හිතනවා එවන් පෞරුෂයක් සහිත පුජ්‍යලයන් බවට පත් විය යුතුයි කියලා. ඒ වගේම ඒ තුල අපිට අනිත් අයගේ දුක දුකක් විදියට සතුට සතුටක් විදියටත් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි දහම් අධ්‍යාපනයේ තුල අපි හැමෝම සමයි. ඒ මොකද දැන් උදාහරණයක් විදියට ඔබතුමා දකින්න ඇති මම විවේචනයක් නෙමෙයි එල්ල කරන්නේ පාසල් අධ්‍යාපනයේ තුල විවිධ ප්‍රමිතිගත කිරීම් තියෙනවා. ජාතික පාසල් තියෙනවා, ජනප්‍රිය පාසල් තියෙනවා, ඉහළ තලය, පහළ තලය ඒ අධ්‍යාපනඥයන් විසින්ම ගොඩනගන ලද තලයන් තියෙනවා. නමුත් දහම් පාසල තුල එහෙම තලයන් නැහැ. ඉහළ පන්තියේ සහ පහළ පන්තියේ දහම් පාසල් නැහැ. අපි ගමෙන් ඇවිල්ලා ගමේ ළමයි සියලුම දෙනා දුප්පත් උනත් පොහොසත් උනත් එක ලෑලි බංකුවේ ඉගෙනගෙන ඉඳගෙන අපි එකම කාරණාව එක විදියකට ඉගෙන ගත්තා. ඒ ලැබෙන පරිසරයම මම හිතන්නේ ඔබතුමා ඇහුවා වගේ ඒ අනිත් අයව තේරුම් ගන්න මම හිතන්නේ මේ දහම් පාසල් භූමිය අපිට හොඳ මේ ස්ථානයක් වුණා කියන එක මම විශ්වාස කරනවා. ඇත්තටම සමානාත්මතාවය පිළිබඳ දරුවන්ට උගන්වන්න හොඳම තැන දහම් ස්ථානයක්. ඒත් එක්කම මේ තුස්ස මහත්මයා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් වර්තමානයේ අපි සාකච්ඡා කරනවා සමාජය තුළ සමාජ අපචාර බහුලව සිද්ධ වෙනවා. මේක පිළිබඳව සමාජ විද්‍යාත්මකව කරන ලද විමර්ශනවල එක හේතුවක් විදිහට අඳුනාගෙන තියෙනවා මේ අඳින පළඳින හැටිත් මේවට යම් ආකාරයකින් බලපෑමක් තියෙනවා. දැන් අපි විධිමත් පාසල් පද්ධතිය ගත්තොත් එක එක පාසල් වල එක එක ආකාරයේ නිල ඇඳුම් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අපේ දහම් පාසලේ මේ අපේ ඉදිරියේ ඉන්න දූලා ඇඳගෙන ඉන්න මේ විදිය ළමා සාරියක් තමයි හැම කෙනෙක් බඳින්නේ. ඒ වගේම පිරිමි දරුවෙක් නම් එයා සරමක් සහ අපි ජාතික ඇඳුමට සමාන අධික කමිසයක් ඇඳලා ඒ විදිහට තමයි එන්නේ. එතකොට මේ පුංචි කාලේ ඉඳලා මේ දරුවන්ට අර අපි පැරණි පොතපතේ ඉගෙනගෙන තියෙනවා නාභිය නොදක්වා සලු ඇඳ පොළට දක්වා නොපවතන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා කියලා. තොටගම රාහුල හාමුදුරුවෝ. උන්වහන්සේ එහෙම සඳහන් කරන්නේ යම් ආකාරයකින් මේ ශරීරයේ අඳින ඇඳුම තුල ඔහුගේ ජීවිතයට සමාජයෙන් ඇති වෙන බලපෑම යම් මට්ටමකින් පාලනය කරගන්න පුළුවන් කියලා. මොකද්ද මේ පිළිබඳ ඔබේ අදහස? මම හිතන්නේ ඇත්තටම දැන් ඒ කියපු කාරණා තුලදී අපේ සංස්කෘතිය මොකද දැන් අපි දකින දෙයක් තමයි අපි දැන් අද බලන්න ලංකාවේ පරිසරය තුල අපි ජාතිකත්වය ගැන කතා කරනවා දේශීයත්වය ගැන නැවත අපි නැඹුරුතාවයක් දක්වන්න උත්සාහ කරනවා සහ ඒ ගැන කතා කරමින් පවතිනවා. හැබැයි අපිට මේක ලොකු අභියෝගයක් අද වෙනකොට සමාජය තුලදී මොකද අපි දේශීයත්වයේ කතා කරාට ඒ දේශීයත්වයේ කොහෙද තියෙන්නේ කියන එක ගැන නැවත අපි ලොකු කාලයක් සහ මේ ලොකු කාල පරාසයක්
විශ්වාසයක් අරගෙන තියෙනවා ඒ දේශීය බවින් ඈත් වෙලා යන්න. ඒකට ලොකු බලපෑමක් ඇති කරපු දෙයක් තමයි අපි හිතුවේ නැහැ අපේ වටිනාකම් කොතනද තියෙන්නේ කියලා. ඒ මොකද සංස්කෘතිකමය වටිනාකමක් නැති, ඉතිහාසමය වටිනාකමක් නැති මිනිස්සෙකුට, අපි කියන්නේ අක්මුල් නැති මිනිස්සෙකුට පුරවැසියෙක් විදියට සහ වගකී යුතු මිනිසෙක් විදියට මහ පොළොව උඩ ඉඳ ගන්න හරි අමාරුයි. ඒකම තමයි අර කිව්ව විදියට අපචාර බහුල වෙන්නත් එක හේතුවක් වෙන්නේ. දැන් ওই දේම අපි විශ්වවිද්‍යාලවලත් දකිනවා. මොකද විශ්වවිද්‍යාලවල තියෙන ලොකුම ගැටලුවක් තමයි නවකවාදය. ඒ නවකවාදයේ තුල පීඩණයට භාජනය වෙන කොටසකුත් ඉන්නවා, නවකවාදයේ ලබා දෙන පිරිසකුත් ඉන්නවා. එතකොට මේ නවකවාදයේ ලබා දෙන පිරිස් අපි හඳුනාගෙන උන්ගේ පසුබිම, පෞල් පසුබිම, අධ්‍යාපන පසුබිම ගැන අවධානය යොමු කරනකොට අපි අඳුනගත්ත කාරණාවක් තමයි මේ අය දහම් පාසල් ඒ වගේම උන්ගේ ආගම තුල අවබෝධයෙන් සහ ආගම ඉගෙන ගැනීමට දක්වන උනන්දුතාවය හුඟක් අඩුයි. උන්ගේ පෞල් පසුබිම සහ සමාජය තුලිනුත් ඒ දායකත්වය ලැබිලා නැහැ. ඒ හින්දා සමහර වෙලාවට ඒ දරුවෝ අර තරංගකාරී අධ්‍යාපනය තුල සහ තරංගකාරී වටපිටාව තුල ඔවුන්ව අතරමං වීමක් තියෙන්නේ. ඔවුන් අතරමං වීම තුල ඔවුන්ට හොඳ නරක තේරුම් ගන්න බෑ. ඔවුන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ තේරුම් ගන්න බෑ. අනිත් එක්කෙනාගේ පීඩනය, අනිත් එක්කෙනාගේ දුක ඒ දේ තේරුම් ගන්න බෑ. ඒ හින්දා ඔවුන් තමන්ගෙම වෙනම වූ අනන්‍යතාවයක් හොයාගෙන යන්න උත්සාහ කරනවා. මං හිතන්නේ අපේ සංස්කෘතිකමය වටිනාකම් අපිට පුංචි කාලේ ඉඳලා දරුවන්ට දෙන්න පුළුවන් නම් මං හිතන්නේ දහම් අධ්‍යාපනයේ තුල මෙන්න මේ කියනා වූ ආකල්පමය වෙනස ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. මොකද පුංචි කාලේදී දරුවාට සුදුසු ඇඳුමක් තෝරගෙන ඒ සුදුසු ඇඳුමින් සැරසිලා ඉන්න දෙයට අපිට යොමු කරන්න පුළුවන් නම් ඔවුන් වැඩිහිටියන් බවට පත් වෙච්ච දවසටත් ඔවුන් තෝරගන්නවා හරි දේ. එහෙම නැති වුණොත් ඔවුන් යොමු වෙන්නේ අර සමාජයේ අලෙවි කරුවන් සහ ව්‍යාපාරිකයන් විසින් ගොඩනගන වූ කෘත්‍රිම පරිසරය තුල දරුවන් අතරමං වෙනවා. ඒ තුල අපිට නුසුදුසු දේවල් සමහර වෙලාවට විවෘත ආර්ථිකයත් එක්ක සමාජයට එනවා. ඒවා අපිට විවේචන විදියට එල්ල කරන්නවට වඩා අපි මං හිතන්නේ අපේ අනාගත පරම්පරාව ඒවෙන් ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදයක් යොමු කරගන්න පුළුවන් නම් වඩා හොඳයි කියන එක තමයි විශ්වාසය. ඇත්තටම දුෂ්ට මහත්මයා මේ මෑත කාලේනේ මම දැක්ක සමහර පන්සල් ඉදිරියේ ගහලා තියෙනවා දැන්වීමක්. ඒ තමයි ඔබ පන්සල් එන විට ගැළපෙන ඇඳුමකින් සැරසී ඉන්න. එහෙම නැත්නම් සුදු අතින් සැරසී පන්සලට එන්න කියලා. මේක දැන් ප්‍රචාරය කරලා එහෙම නැත්නම් වෙනත් මාධ්‍යයක් මගින් කියන්න ඕන තරමට අපේ මිනිස්සු පිරිහිලාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මේකට දැන් අර ගහක වුණත් ගහේ අතු ඉති වැඩිලා ගහ විශාල වුණායින් පස්සේ ඒක අපිට ඕන හැටියට පාලනය කරන්න අමාරුයි. නමුත් අපිට පුළුවන් නම් ඒක පැලය කාලෙදී අතු ඉති අපිට ගැළපෙන විදිහට නමලා කියලා හදාගන්න. මේ මම අදහස් කරන්නේ අපේ සංස්කෘතියට ගැළපෙන විදිහට. එහෙම නැත්නම් අපේ ජාතිය, මේ ජාතිය කියලා කියන්නේ ශ්‍රී ලාංකීය ජාතිය. ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට ශ්‍රී ලාංකීය සංස්කෘතියක් අරගෙන ඉස්සරහට යන ජාතියක් විදිහට මේ දරුවන් අපිට අදා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ලංකාවේ අපි මේ බලාපොරොත්තු වෙන අපේ දිශානතියට ගමන් කරන්න පුළුවන්. දැන් තුෂ්ණ මහත්මයා ඔබත් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න කාලේ එහෙම නැත්නම් වාණිජ්‍ය විෂය ඉගෙන ගන්න කාලේ ඔබ ඉගෙනගෙන තියෙන්නෙත් මම ඉගෙනගෙන තියෙන්නෙත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. නමුත් අපේ දෙමව්පියෝ ඉගෙනගෙන තියෙන්නෙත් එහෙමයි. අපි දරුවන්ට වර්තමානයේ උගන්වන්නෙත් එහෙමයි. කවදද අපි මෙතනට යන්නේ? මේ සංවර්ධනය කියන කාරණාව විවිධාකාරයෙන් බොහොම පුළුල්ව විග්‍රහ වෙනවා. මේ විග්‍රහ වෙන කාරණේ ඇතුලේ තියෙනවා අපේ සංස්කෘතිකමය වශයෙන් නැති වෙන දියුණුව, සමාජීය වශයෙන් නැති වෙන දියුණුව. ඉතින් මේක කොහොමද කවදද අපි යන්නේ? වර්තමානයේ අර ඔබතුමන් සඳහන් කරපු ආකාරයටම අපේ රටේ මේ දිශානතිය අලුත් පැත්තකට දැන් හැරිලා තියෙනවා. ඒ තමයි අපේකම හොයාගෙන යන්න, අපේ සංස්කෘතිය හොයාගෙන යන්න, අපේ නිෂ්පාදන දියුණු කරන්න. ඇත්තටම අපේකම ඒ ඇතුලේ මේ අපේකම හොයා යන ගමනේ දහම් පාසලට තියෙනවා නේද ලොකු වගකීමක්, ඒ වගේම ලොකු කාර්යභාරයක් සමාජයේ විශේෂ ඉටු කරන්න. ඇත්තටම මොකද අදටත් මම විශ්වාස කරන දේ තමයි දහම් පාසලේ සමහර වෙලාවට කෙනෙකුට කියන්න පුළුවන් දහම් අධ්‍යාපනය අතිශය සම්ප්‍රදායිකයි කියලා. නමුත් ඒ සම්ප්‍රදාය ඇතුලේ නිතරම තියුනේ අපේ කම සහ අපේ වටිනාකම්. ඒ මොකද ඒක කොතනකවත් නොනැසී පවතුණා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි පාසල් අධ්‍යාපනයේ විකාශය ගත්තහම එදා රජ දවසේ ඉඳලා දිසාපාමොක් යුගයෙන් ගත්තහම පළවෙනියෙන්ම ළමයා ගියා ගුරුවරයාගේ ගෙදෙට්ට.
පස්සේ කාලේදී ස්වාධීන ඒකකයේ විදියට පාඨශාලා බිහි වෙනවා. එතෙන්දී ගුරුවරයා ස්වාධීන වුණා, ශිෂ්‍යයා ස්වාධීන වුණා, පාඨශාලාවට එන්න පටන් ගත්තා. පසු කාලීනව විකාශනය තුල දැන් වෙනකොට වෙලා තියෙන්නේ ගුරුවරයා දරුවගේ ගෙදෙට්ට යන්න පටන් අරගෙන තියෙනවා. මොකද ඒ අධ්‍යාපනයේ වාණිජකරණයට ලක් වෙලා. ඒ වාණිජකරණය ඇතුලේ අපි විවිධ ප්‍රමිතීන් නිර්මාණය කරා. ඒ ප්‍රමිතීන් බොහෝ වෙලාවට අපිට ආවේනික ප්‍රමිතීන් නෙමෙයි. ඒ ප්‍රමිතිය සමහර වෙලාවට ගෝලීය ප්‍රමිතියක් වුණා. එහෙම නැත්නම් බටහිර ප්‍රමිතියක් වුණා. ඒක අපිට සුදුසුද නැද්ද කියන එක ගැන අපිට ලොකු වැටහීමක් නැතුව අපි ඒක ගත්තා. නමුත් අපි දහම් පාසල් අධ්‍යාපනය ගත්තාම එදා දවසෙත් පන්සලට ගිහිල්ලා දරුවෝ අධ්‍යාපනය ඉගෙන ගත්තා. රජ දවසෙත් එහෙමයි. ඊට පස්සේ දහම් පාසල බිහි වුණත් ඒ දහම් පාසල බිහි වුණේ පන්සල ආශ්‍රිතව. ඒතකොට පන්සලේ තමයි දහම් පාසල තියුනේ. හැම වෙලාවෙම ශිෂ්‍යයා ගියේ හරි නිස්කලංක භූමියකට. ඒ නිස්කලංක භූමිය ඇතුලේ තියුනේ අපිට අවශ්‍ය කරන අපිට හැදෙන්න අපිට ඉගෙන ගන්න සුදුසු වටපිටාවක්. ඒ වටපිටාව ඇතුලේ අසංවර බව තියුන්නේ හැම වෙලාවෙම සංවර බව හික්මීම තමයි තියුනේ. ඒක තමයි අපේ ජාතිකත්වයේ වටිනාකම. ඒ වටිනාකම අපිට සමහර වෙලාවට අද දෙමව්පියන්ට ඒක අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද අපේ හාමුදුරුවරු ඒ ජනප්‍රිය සංස්කෘතිය තුල කටයුතු කරන්නේ නැති නිසා සමහර වෙලාවට ඇඩ් එකක් ගහලා මේ දහම් පාසල සඳහා ශිෂ්‍යයන් බදවා ගැනීම සීමිත සිසුම් පිරිසකට විතරයි කියලා තියුණා නම් එහෙම අපේ දෙමව්පියෝ ඒ තරංගය තුල එහෙමනම් දහම් පාසල පොරකාලා තමයි එතෙන්ට එන්නේ. නමුත් හාමුදුරුවෝ එහෙම නැහැ. හාමුදුරුවෝ ඒ දහම් පාසල තුල ගමේ දරුවට දායක පවුල්වල දරුවන්ට හැම වෙලාවෙම විවෘතයි. ඒ විවෘත කරලා තියෙන්නේ හාමුදුරුවෝ දන්නව ගම හැදුනොත් රට හැදෙනවා කියලා. ඒ රට හදාගත්තොත් ලෝකය හදන එක එච්චර අපිට ලොකු බැරෑරුම් කාර්යයක් නෙමෙයි. මං හිතන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම අපිට නිවැරදි දැක්මක් අදවත් අපි තේරුම් ගන්නවා නම් අපේ සමාජ වගකීම් තේරුම් ගන්නවා නම් අපි පළවෙනියෙන්ම මොකද මම දැකපු දෙයක් තමයි ජපානය වගේ රටවල් අද ලොකු සංවර්ධනයකට ගිහිල්ලා තියෙන්නේ. එයාලා තනිකර තමන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය වැය කරන්නේ තමන්ගේ දරුවන්ගේ ආකල්ප හදන්න. අපි එහෙම නෙමෙයි. පළවෙනි වසරේ ඉඳලම දරුවව අතිශය තරංගකාරී මානසිකත්වයේ තුල මනුෂ්‍යත්වයේ ගුණධර්ම විනාශ වෙන තැනකදී තමයි දරුවව ගොඩනගන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ අපි උත්සාහ කරනවා ආකල්ප හදන්න. ඒක අමාරුයි. අපි මුලින්ම කරන්න ඕන ආකල්ප සහිත ගුණධම් සහිත දරුවෙක් බිහි කරගන්න එක. ඒ දේ කරන්න මම හිතන්නේ අද වෙනතුරුත් මේ රටේ අපිට තියෙන හොඳම හයිය තමයි හොඳම තැන තමයි දහම් පාසලේ දහම් පාසල් භූමිය නොමිලේ ලැබෙන අධ්‍යාපනය ලැබෙන ගුණදහම් වටපිටාව මම හිතන්නේ වෙන කිසිම තැනකදී අපිට ලැබෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ දෙමව්පිය වශයෙන් අපේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. හෙට දවස ලස්සන කරගන්න නම් හෙට දවසේ අපේ අනන්‍යතාවය හොයාගන්න නම් අපි අද අපේ දරුවන්ව දහම් අධ්‍යාපනය වෙත යොමු කරන එක වැදගත් කියන එක. ඔව් ඇත්තටම සුසමාත්මා මට මේ පුංචි කාරණාවක් මතක් වෙනවා මේ අවස්ථාවේදී කිය. ඒ තමයි මේ අපේ ලංකාවට සුනාමිය බලපාපු වෙලාවේ 2004 අවුරුද්දේ මේ ඇමරිකානු ජනාධිපතිවරයා ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා මෙයා ලංකාවේ යම් ප්‍රදේශ කිහිපයක සංචාරය කරලා මෙයා කියනවා ලංකාවේ තමයි හොඳම ආපදා කළමනාකරණය තියෙන්නේ කියලා. ඒකට හේතු විදිහට කියනවා මේ අපේ රටේ මොනම ආපදාවක් වුණත් කිලෝමීටරයක් ඇතුලේ මිනිස්සුන්ට යන්න තැනක් තියෙනවා. පස්සේ හොයලා බැලුවාම මේ කිලෝමීටර ඇතුලේ යන්න තියෙන තැන තමයි ගමේ පන්සල. ඉතින් ඕනෑම කෙනෙකුට අපි දැක්කා අපේ රට තුල මේ පන්සලේ හාමුදුරුවන් වෙනුවෙන්ම ලැබිච්ච දානමාන ටික පන්සල ලැබිච්ච දේවල් මේ සුනාමියෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට සියලුම දේවල් බෙදලා හදලා දුන්නා. ඉතින් මේ පන්සල ඇසුරෙන් බිහි වෙන ගුණධර්ම ටික අපි ළඟ නොතිබුණා නම් තාමත් අපි සුනාමිය තුල ගොඩ නැගෙන જાතියක්. හැබැයි අපිට ඊටාම ඉක්මනින් නැගිටින්නට පුළුවන්කම ලැබුණේ මේ නිසාවෙන්. ඒ වගේම තමයි දැන් වර්තමානයේ තුල උනත් අපි දකින මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක අපේ රට අනිකුත් රටවල් වලට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා මේ රෝගේ පාලනය කරන. මම හිතන්නේ මේ සඳහාත් මේ අපේ රටේ තියෙන ආගමික පරිසරයත් යම් ආකාරයකින් බලපෑමක් කරන්නට ඇති. ඒත් එක්කම තුෂ්ණ මහත්මයා මම දැනගන්න කැමති තව කාරණාවක්. දැන් දෙමව්පියෝ ගොඩක් දුරට කියනවා මේ දරුවෝ දහම් පාසල් යවන එක ඉරිදා යවුවාම දරුවන්ට ටියුෂන් යවන්න විදියක් නැහැ. ඉතින් මේක දරුවන්ගේ අධ්‍යාපනයට හානියක් කියලා. අපි අපේ දෙමව්පියන් වෙනුවෙන් ඔබතුමාට මුණ ගැහෙනවා ලංකාවේ ඉන්න ලොකුම තරගයකට මුහුණ දීලා ජයග්‍රහණය කරන පිරිස. ඒ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. ඒ ටිකත් ඔබතුමාට හමු වෙනවනේ. ඔබතුමාට ඉන්නවා දහස් ගාණක් දරුවෝ. ඒතර මේ දරුවන් එක්ක අපි දෙමව්පියන්ට අපි පුංචි පණිවිඩයක් දෙමු.
මං හිතන්නේ අපි දරුවව අධ්‍යාපනයට ලොමු කළා තරංගය තුල අපි ඔහුව ගුණදම් නැති මිනිසෙක් කරනවට වඩා ගුණදම් සහිත දරුවෙක් කරන්න ඕන. මොකද අද වෙනකොට අධ්‍යාපනඥයන් විසින් විශේෂයෙන්ම විෂය ධාරාවට එකතු කරපු කාරණාවක් තමයි ළමයින්ගේ මෘදු කුසලතාවයන් දියුණු කර යුතුය. මේ මෘදු කුසලතාවයන් කියන්නේ මොනවද? කණ්ඩායම් හැඟීම, සමාජයේ සමග ගනුදෙනු කිරීම, සමාජීය වගකීම් ඉටු කිරීම, තිරසාර බවවුන් වෙත ඇති කර ගැනීම, මෙන්න මේ වගේ දේවල් ප්‍රමාණයක්. නමුත් මේ දේවල් අපිට බලෙන් දරුවන්ට දෙන්න අවශ්‍යතාවයක් නැහැ වෙනම විෂයක් විදියට. මොකද උන්ට අපිට පුළුවන් නම් දහම් අධ්‍යාපනයේ වෙත දරුවව යොමු කරන්න තමන් කුඩා අවදියේ ඉඳලා ළමයාගේ අපිට දැන් උදාහරණයක් විදියට අපි පාසල් අධ්‍යාපනය ගත්තාම පාසල් අධ්‍යාපනයේ සතියකට තියෙන පැය 40 ඇතුලේ විෂයන් 13ක් 14ක් උගන්වනවා. එතකොට එක විෂයක් ඉගෙන ගන්න තියෙන කාලයක් පැය 3යි. මේක තනිකරම විභාගයේ යොමු කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් ඇතුලේ දරුවව අපි යොමු කරලා තියෙන්නේ. සමහර වෙලාවට දරුවෝ වෙහෙසටපත් වෙලා තියෙනවා. මම හිතන්නේ දහම් අධ්‍යාපනයේ වෙත යොමු කරවතින් ඒ දරුවාගේ තියෙන මානසික පීඩනයන් අවම කරගන්න මේ දහම් අධ්‍යාපනය ඉතාම වැදගත් වෙනවා. මොකද දහම් පාසලේ ගත කරන කාලය තුල දරුවා අධ්‍යාපනයේ වගේම විෂය සමගාමී විවිධ වූ ක්‍රියාකාරකම් වල නියැලෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. අපි උදාහරණයක් විදියට ගත්තාම සමහර වෙලාවට දරුවා කවි පන්තියක් හඩනගා කියවන්නේ දහම් අධ්‍යාපනය තුල. ඒ කවි පන්තියේ තේරුම ඉගෙන ගන්නෙත් ඒ දහම් අධ්‍යාපනය තුල. සමහර වෙලාවට ඒ දරුවා නායකත්වයේ ඉගෙන ගන්න, ඒ දරුවා අනිත් අය එක්ක සුහදව ගනුදෙනු කරන්න ඉගෙන ගන්න. මේ සියලුම දේවල් මේ දහම් පාසල් අධ්‍යාපනය තුලදී දරුවට ලැබෙන වටිනාකම්. ඒ දේ නැති කර ගන්නවා කියන්නේ ඒ දරුවාව අපි හොඳ පුරවැසියෙක් විදියට සමාජගත කරන්න තියෙන අවස්ථාවක් අපි විසින්ම අහිමි කර ගන්න දෙයක්. මම හිතන්නේ හැම දෙමව්පියොම තේරුම් ගන්න ඕන දෙයක් තමයි යන්ත්‍රයක් සමාජගත කරනවට වඩා සංවේදී මිනිසෙක් එහෙම නැත්නම් අපි හිතමු ගුණගරුක මිනිසෙක් සමාජගත කරොත් ඒ දරුවගෙන් එහෙම නැත්නම් ඒ පුරවැසියාගෙන් සමාජයට ලැබෙන දේ අර යන්ත්‍රයෙන් ලැබෙන දේට වඩා ඊටාම වැඩි. අද මුදල් පසුපස යන සමාජයක් විශේෂයෙන්ම තියෙන්නේ. මේ මුදල් පසුපස යන සමාජයේ මිනිස්කමින් පිරිච්ච සමාජයක් කරන්න නම් අපිට ලබා දෙන්න පුළුවන් හොඳම දේ තමයි ආගමික අධ්‍යාපනය. මොනම ආගමක වුණත් ඒ ආගමික අධ්‍යාපනය නිසි ආකාරයෙන් ලබා දෙන ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් අපිට ගුණගරුක දරුවෙක් බිහි කරගන්න පුළුවන් වෙයි. ඇත්තටම තුෂ්ඨ මහත්මයා ඔබතුමන් සඳහන් කළපු ඒ කාරණාව ඊටම වැදගත් අපේ දෙමාපියන්ට. දෙමාපියනේ මේ ගැන නැවතත් හිතන්න. ඔබ තව කාලයක් ජීවත් වෙයි. ඒ ජීවත් වෙන කාලය තුළ ඔබට දරුවන්ගෙන් සරණක් අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ඔබේ දරුවා දහම් අධ්‍යාපනයට යොමු කරන්න. මේ දහම් අධ්‍යාපනයේ අරමුණු මොනවද කියන එක අපේ දරුවෝ හැමදාම දහම් පාසලේදී දහම් පාසල් ගීතය ගායනා කරනවා. මේ දහම් පාසල් ගීතය ගායනා කරනකොට දරුවන්ට මේ හැඟීම එනවා. මේ දහම් පාසල තුලින් මොනවද අපේක්ෂා කරන්න කියන එක. අපි ඔබට ආරාධනා කරනවා අපි දියණියන් ගායනා කරන දහම් පාසල් ගීතයට සවන් දෙන්න කියලා. සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් සැලහෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ සෙවණෙහි වැඩෙමින් උදාර ගුණ දම් සිත දරුවෝ අපි වෙමු සිරිලක බොදු දරුවෝ පස්පව් දස අකුසල් දුරලා ඉසිකෝ මන් හැල බිඳ හැරලා මෙත් කරුණා මුදිතාදී මුනි ගුණ සපුරා පිළිවෙත් මග සරසා සපුරා පිළිවෙත් මග සරසා සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් සැනහෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ සෙවණෙහි වැඩෙමින් උදාර ගුණ දම් සිත දරුවෝ සොමියෝවනින් දුටු දුටුවන් පිනවන පියතෙ පුලෙන් ඇසුවන් සනහන හද බැතියෙන් නිසි තෙරුවන් නම
උදාර ගුණ දම් සිත දරුවෝ අපි වෙමු සිරිලක බොදු දරුවෝ. ශ්‍රී ලාංකීය බොදු දරුවන් සමාජයට කොතරම් වැදගත්ද කියලා මේ කාරණාවට ඔබට අවධානය යොමු කරොත් තවදුරටත් හිතන්නට අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපි වැඩසටහන නිමා කරන්න සූදානම් වන්නේ. අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වුණේ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපති තුස්ස ගුණවර්ධන මහත්මයා. අපි එතුමාට අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමනවා. අපේ වැඩසටහනට පැමිණලා වටිනා අදහස් සමාජගත කරන්න අපිත් එක්ක එකතු වීම හා සම්බන්ධයෙන් විශේෂයෙන්ම හරි දේ සමාජගත කරන්න අපිත් එක්ක දායක වුණාට. ඒත් එක්කම අපේ දියණියන් තුන්දෙනා හංසාංගා, සිත්මි, නඳුනි දියණියන් වලහන්දුව ශ්‍රී සුමංගල දහම් පාසලේ අපේ වැඩසටහන සාර්ථක කරගෙන අපිත් එක්ක එකතු වුණා. ඒ ඔබ තුන්දෙනාටත් අපි ප්‍රාර්ථනා කරනවා ඔබේ අනාගතයේ යහපත් වෙන්නට කියලා. එහෙමනම් ප්‍රේක්ෂක ඔබටත් අපි අවස්ථාවක් දෙන්න සූදානම් ඔබේ වටිනා අදහස් වෙනුවෙන්. ඔබට පුළුවන් අපට ලියන්න අපේ ලිපිනය හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. එහෙමනම් නැවතත් දිනක හරිදේ දහම් පාසල තුලින් හමු වෙමු.